රූපකාණ්ඩේ චක්ඛායතන රූපය ගැන කතා කළා. දවස් දෙකක් විතර ඉස්සර කතා කරන්න වෙන්නේ නැහැ කියන අතම දාගත්තේ. මේ රූපායතන රූපය අද දවසේදී කතා කරමු කියලා මතක් කළා. එතකොට චක්ඛායතන රූපය හැම වෙලාවකදීම අපේ ඇහැ කියන එක පිළිබඳව මොන අර්ථයෙන්ද ඇහැ කියන කතා කරන තැන චක්කු කියන්නේ ඇහැ කියන්නේ චක්ඛායතන කියන්නේ මොන අවස්ථාවකටද කියන එක දල වශයෙන් පැහැදිලි ඇති. එතකොට අපි ගෝචර රූපයත් මෙතනටම අරගෙන කතා කළොත් හොඳයි කියලා හිතුණා. කතමන්තං රූපං රූපායතන. ඒ රූපායතන රූපය මොකද්ද? යම් රූපං චතුර්ණං මහා භූතානං උපාදාය වර්ණ නිභා සනිදස්සනං සප්පටිඝං. එතකොට යම් රූපයක් තියෙනවා නම් සතර මහා ධාතුන් නිසා පවත්නා වර්ණ නිභා සනිදස්සනං සප්පටිඝං. යම් වර්ණ නිභාවක් තියෙනවා නම් සනිදර්ශන දැකීම් සහිත සප්පටික නමුත් ගැටීමෙන් යුක්ත දර්ශනීය සහිත වගේම නිදර්ශනයක් දෙන්න පුළුවන් කම සහ වෙන්න බවෙන් යුක්ත සප්පටිඝං ඒ වගේම ගැටීම ඇති කරන ඒ රූපය උදාහරණ පෙන්වන නීලම් පීතකං ලෝහිතකං මෝදාතං කාලකං ඔංජෙට්ටකං හරිවන්නං අම්බක්කුරවන්නං දීගං රසං අනුන්තෝලං වට්ටම් පරිමණ්ඩලං චතුරස්සං චරස්සං අට්ඨාරසං සෝලසංසං නින්නං තලං ඡායා ආතපෝ ආලෝකෝ අන්ධකාරෝ අබ්භා මහිකා ධූමා රජෝ ඡන්ද මණ්ඩලස්ස වන්න නිභා සූර්ය මණ්ඩලස්ස වන්න නිභා තාරක රූපානං වන්න නිභා ආදාස මණ්ඩලස්ස වන්න නිභා මනිසංක මුත්තා වේලුරියස්ස වන්න නිභා ජාත රූප රජතස්ස වන්න නිභා යම් වා පනඤ්ඤම්පි අත්ති රූපං චතුර්ණං මහා භූතානං උපාදාය වන්න නිභා සනිදස්සනං සප්පටිඝං. එතකොට රූපායතනෙ ගැන විස්තර කරනවා. උදාහරණ වශයෙන් නිල් කහ රතු කොළ මාංජේෂ්ඨක ආදී මේ සියලු වර්ණ ටික වර්ණ පෙනෙන බවක් තියෙනවා නම් ඊට පස්සේ දීගං රසං අනුන්තූලං දිග් බවක් තියෙනවා නම් කෙටි බවක් තියෙනවා නම් කුඩා බවක් තියෙනවා නම් මහත් බවක් තියෙනවා නම් මේ ඔක්කොම වර්ණ නිභාව නිසා පෙනෙන දැන් වර්ණ නිභාව කියලා කියවනේ මුලින් එක වචනෙන් වර්ණ සටහනක් නිසා පෙනෙන දේවල්. මේ වටාපොත මේ රූපේ ගත්තට පස්සේ අපිට පෙනෙනවා මේකේ මේ විදිහට රවුම් මේ හැඩයක් ආකාරයක් පෙනෙනවා. මේ හැඩය මේ ආකාරය හැම වෙලාවකදීම හදලා දෙන්නේ මෙතනින් මේ වර්ණය පරික්ෂිප්තයි. වර්ණ සටහන මෙතනින් කෙලවරටපත් වෙලා තියෙනවා. ඒ පරික්ෂිප්ත බව නිසා අපිට හැඩය පෙනෙනවා. ඇහැට හැඩය පෙනෙන්නේ නැහැ. ඇත්තටම ඇහැට පෙනුනේ වර්ණ සටහන විතරයි. වර්ණ සටහන ඇති තැනක වර්ණ සටහන මෙතනින් පරික්ෂිප්ත නිසා ඉවර නිසා අපිට හැඩය පෙනෙනවා. තේරුණාද? මුලින්ම එක් ආකාරයකින් මේ විදිහට කියාගෙන ගියා යම් සතර මහා ධාතුන් ඇසුරු කරගත්ත වර්ණ නිභාවක් තියෙනවා නම් මොන විදිහේ වර්ණ නිභාවක්ද? සනිදස්සනයි නිදර්ශන දෙන්න දකින්න පුළුවන් වට්ටමේ දෙයක් සප්පටිගං ඒක ඇහැ බිඳින්න පුළුවන් ගැටීම සහිත දෙයක්. එතකොට ඒ ගැටීම් සහිත දෙයට කිව්ව හැම වෙලාවකදීම ඒකේ ස්වභාවය තමයි මේ විදිහට වර්ණ සටහනක් විදිහට හරි හැඩයක් විදිහට හරි හැඩෙන් තොර වර්ණ සටහන් තියෙනවද? හැඩයකින් තොර වර්ණ සටහන් නැහැ. ඒක යම් තැනකින් පරික්ෂිප්ත නම් ඒ පරික්ෂිප්ත බවට විතරයි වර්ණ සටහන තියෙන්නේ. එතකොට නින්නං තලං උස් බවල්
මිටි බවවල් මේ හැම දෙයක්ම වර්ණ සටහනේ ලක්ෂණයක්. චන්ද මණ්ඩලස්ස වන්න නිභා සූර්ය මණ්ඩලස්ස වන්න නිභා මණිසංක මුත්තා වේලුරියස්ස වන්න නිභා සඳ මණ්ඩලේ පාට හිරු මණ්ඩලේ පාට මේ යම් වූ වර්ණ සටහන තියෙනවා නම් මේකට කියනවා යම් යම් දෙයකින් හදපු වර්ණ සටහනක් නම් මේ සනිදස්සන සප්පටික වර්ණ සටහන. එතකොට මේ සනිදස්සන සප්පටික වර්ණ සටහන කොයි වෙලාවකවත් කතා කරන්න යන්නේ නැහැ ලෝකේ තියෙන දේ හැටියට. යංවා පනඤ්ඤම්පි අති රූපං චතුන්නම් මහා භූතානං උපාදාය වන්න නිභා සනිදස්සනං සප්පටිගං යං රූපං සනිදස්සනං සප්පටිගං චක්කුණා අනිදස්සනේන සප්පටිගේන පස්සීවා පස්සතිවා පස්සිස්සතිවා පස්සේවා. යම් රූපයක් තියෙනවා නම් සනිදස්සන සප්පටිග අනිදර්ශන අප්පටිග ඇහෙන් රූපය දකිනවා. අනිදර්ශන කිව්වේ දකින්න බැරි, සප්පටික කිව්වේ ගැටීම සහිත. ඇහැට ඇහැ දකින්න බැරි බව, ඇහි තියෙන අනිදර්ශන බව. එතකොට ඔන්න අර දෙත් මෙතනම කිව්වා මොකද්ද? ආදාසමුඛ සවන්න නිභා කියලා කණ්ණාඩියේ තියෙන වර්ණ නිභාවක් තියෙනවා නම් ඒකත් රූපායතනයේ මිසක ඇහැ නෙමෙයි. අපිට කණ්ණාඩි වර්ණ නිභාව පේන්නේ ආලෝකයක් නිසායි කොටින්ම. ඒක නිසා හැම වෙලාවකදීම ආලෝකයේ කියන බවට රූප තිබුණේ නැහැ. ආලෝකයේ තිබුණේ ආලෝක මාත්‍රයකින් ඇහැ ළඟට එන දේ කරන්න විතරයි ආලෝකේ හැකියාව පුළුවන්කම හැම දෙයකදීම තිබුණේ. මොක වහන්සේට මට වැඩි විද්‍යාත්මකව කියන කාරණා ටිකක් නෙවෙයි. දැන් රූපයකට ඉරේලිය හරි මොකක් හරි ආලෝකයක් පතිත වෙනකොට අර මූලික වර්ණ ටික අර දෙදුන්නේ තියෙන වර්ණ සටහන් ටික හැම වර්ණයක්ම අවශෝෂණය වෙනවා, නැතිනම් මේකට උරා ගන්නවා. අපිට මේ පේන වර්ණේ විතර උරා ගන්නේ නැතුව අවශෝෂණයකින් තොරව පරාවර්තනය වෙනවා. ඒ වර්ණේ ඒ රූපෙට උරා ගන්නෙ නැහැ. එතකොට අපි උරාගන්නෙත් නැති ඒ රූපේ නැති වර්ණ සටහනක් නෙමෙයිද ඔය කියන්නේ. දැන් අපි හරිනම් කියන්න ඕන උරාගන්න එක තව තියෙනවා කිව්වක් කමක් නෑ. ඒකට ආලෝකේ උරාගෙන හරි තියෙන. නමුත් ඒ උරාගන්න නැති අවශෝෂණය කරගන්න නැති වර්ණ සටහන තමයි පරාවර්තනය අපිට පේන්නේ. හදිසියකට ඒ වර්ණය අවශෝෂණය කරගත්තොත් සියලුම වර්ණ අවශෝෂණය කරගත්තොත් ඒක අපිට පේන්නේ නැහැ. කළු පාට වෙනවා. ඒක පේන්නේ නැහැ ආලෝකයක් නෙවෙයි. ඊට පස්සේ ආලෝකය නැති බවත් ඒකත් එක වර්ණයක්. ආලෝකය නැති බවත් එක රූපයක්, ඒකත් එක වර්ණයක්. එතකොට එකම තේජෝ ධාතුවේ අඩු බව සීතලයි, තේජෝ අයිස් විදින මට්ටමට හරි සීතලයි. එකම තේජෝ ධාතුවේ වැඩි බව උණුසුමයි, ගින්දර මට්ටම. එතකොට එකම තේජෝ ධාතුව අඩු බව හා වැඩි බව. ඒ විදිහටම තමයි ආලෝකය වර්ණ නිභාව කියන තැනත් අඩු බව සහ වැඩි බව, ආලෝකය සහ අන්ධකාරය. එතකොට මොන විදිහකට හරි තියෙනවා නම් සතර මහා ධාතුන් නිසා පවත්නා වර්ණ නිභාව. හැබැයි සනිදස්සනං සප්පටිගං දැකීම සහ මේ ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. යං රූපං සනිදස්සනං සප්පටිගං චක්කුණා අනිදස්සනේන සප්පටිගේන පස්සීවා පස්සතිවා පස්සිස්සතිවා පස්සේවා රූපං පේතං. එතකොට ඔය රූපායතනය ගැන කිව්වේ කොතනින්ද? අනිදස්සනේන සප්පටිගේන දකින්න බැරි ගැටීම් සහිත ඇහෙන් පස්සීවා අතීතේ දැක්කනම් හෝ පස්සතිවා මේ මොහොතේ දකින්නවනම් හෝ පස්සිස්සතිවා අනාගතයට දකින්නවනම් හෝ පස්සේවා කොටිම පෙනෙන බවක් තියෙනවනම් රූපං පේතං. මේක තමයි රූපායතනය. රූපායතනම් පේතං. රූපායතනය කියන්නේත් මේකට.
රූප ධාතු පේසෝ රූප ධාතු කියලා කියන්නේ මේකට. ඉදන්තං රූපං රූපායතන. මේක තමයි රූපායතන රූපය. එතකොට මෙතන තියෙන විශේෂ ලක්ෂණය තමයි ඇහැ ගැන කියනකොට මතකද අපි ඇහැ ගැන කිව්වා? ඇහැ ගැන කිව්වා යම් ඇහැ කෙරෙහි රූපය පතිත වෙනවා නම් කියන තැනකින් අරගෙන ඇහැ ගැන කතා කළා. එතකොට යම්හි චක්කුම්මි අනිදස්සනම්මි සප්පටිගම්මි රූපං සනිදස්සනං සප්පටිගම් පටිහඤ්ඤතිවා මේ සනිදස්සන සප්පටික රූපය ඇසෙහි ගැටෙනවා කියන තැනකින් මුලින්ම තිබුණ එක තමයි යේන චක්කුණා අනිදස්සනේන සප්පටිගේන යම් අනිදස්සන වුණ සප්පටික වුණ ඇහැකින් රූපය දකිනවනම් ඊට පස්සේ රූපය ඇහෙහි දෙවෙනි එක ඇහෙහි වැටෙනවා නම් මතකද කියපු ටික පළවෙනිට කිව්වා ඇසෙන් රූපය දකිනවා නම් ඊට පස්සේ දෙවෙනි කාරණාවේදී කිව්වා ඇසෙහි රූපය ගැටෙනවා නම් ඊළඟ කාරණාවේදී කිව්වා රූපයෙහි ඇස ගැටෙනවා නම් ඊට පස්සේ මේ ප්‍රත්‍යයෙන් හැදෙන ස්පර්ශයේ වේදනා සංඥා චේතනා විඥාන කියන ටිකත් එක්ක අරගෙන කතා කළා. රූපය ගැන කියනකොටත් ඔය අර්ථ ටිකම කියනවා. රූපය ගැන කියනකොට යම් ඇසකින් රූපය පතිත කරගන්න බවක් තියෙනවා. මෙන්න මේකට තමයි රූපායතනය කියලා කියන්නේ. එතකොට ඊළඟ කොටසේදී ඔය කාරණා ටිකම කියලා කියනවා යම්හි රූපම්හි යම් රූපයක් කෙරෙහි ඇස ගැටෙනවා නම් එතකොට මේ යම් රූපයක් කෙරෙහි ඇස ගැටෙනවා නම් කියනකොටයි අර ඊයේ කතා කරපු අර්ථයම තමයි ආපහු යොදා ගන්න වෙන්නේ ඇහෙන්තරව රූපෙත් රූපෙන්තරව ඇහත් දකින්න එපා කියන එක අපේ තියෙන ආශ්‍රව ටික අනුසය ටික කෙලස් ටික තමයි හැම වෙලාවකදීම දකින්න තියෙන රූපයක් එළියේ තියෙනවා කියලා තියෙන කම අපිට වර්ණ ලෝකය වර්ණ රූප වර්ණ ලෝකයක් අපිට එළියේ තියෙනවා තියෙන සතර මහා ධාතුවේ ඇති වර්ණ ලෝකයක් පාට ටිකක් අපිට ඇත්ත වෙච්ච කම තියෙනවා අපි යන්නේ පෙනෙන දානශාලාව බලන්නමයි මෙතන ඉඳලා යන්නේ. දකින්න පුළුවන් දානශාලාව බලන්න. එතකොට හැම මොහොතකම අපිට අද රූපායතනයේ අනිත්‍ය හරි ඇහි අනිත්‍ය කියන තැන හරි ගෝචර වෙලා නැහැ. හසු වෙන්නේ දෙකම ඇති දේ මත. මේ කාරණාවෙන් කියලා දෙන්නේ හැම වෙලාවකදීම ඇහෙන්තොර රූපයත් රූපෙන්තොර ඇහත් නැතිව මේ ක්ෂණයේ මේ මොහොතේ හැදෙන ස්වභාවය ගැනයි මේ කියන්න අවශ්‍ය වෙන්නේ. ඇහැ ගැන කතා කරන්නේ රූපය ඇතිකල්හි රූපය ගැන කතා කරන්නේ ඇහැ ගැන ඇතිකල්හි. එතකොට එතනින් එහා දේවල් ඔක්කොම හිතාගත්ත දේවල් ටික මිසක හම්බෙන දේ නෙමෙයි. ඔය මොහොත විතරයි හම්බෙන එකේ තියෙන යථාර්ථය. ෆ්‍රිජ් එකේ ලයිට් එක වගේ. ෆ්‍රිජ් එකේ ලයිට් එක අපිට හැම මොහොතකම අපිට මතක මොන ෆ්‍රිජ් එකද? හොඳ ආලෝකමත් එළියේ තියෙන ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එකේ තියෙන දේවල් මතක් කරලා බලන්න හොඳට එළියේ තියෙන ෆ්‍රිජ් එකක් තමයි මතක. රැයට ගිහිල්ලා රැයට බලන්න මතක් කරගෙන ගියත් යන්නේ එළියේ තියෙන ෆ්‍රිජ් එක බලන්න මිසක ටෝච් එක ගහලා බලන්න නෙමෙයි. එළියේ තියෙන ෆ්‍රිජ් එකේ. අපි හැම වෙලාවකදීම ඔය ෆ්‍රිජ් එක අරින මනසින් තමයි ලෝකෙ බලන්නේ. තියෙන රූප බලන්න යන්නේ. තියෙන රූපේ බලන තැන ගැන අපි කතා කරන්නේ මෙනෙහි කරන්නේ ඔය මොන ආලෝකයේද කොයි මොහොතේද ඕක නිත්‍ය බවට යන්නේ. ඒ මොහොතේ ඇහත් එක්කම නම් මේ ආලෝකය දැනගන්න බව තිබුණේ ඇහැ නැති වෙනකොටම ආලෝකයේ දකින්න බව නැති වෙලා ගියා නම් ඒක ගියාමයි. එහෙමද? තේරුණා? ඉරේලිය වැටිලා තියෙනවා. ඔක බෙදන්නකො තප්පරයකට.
මේ තප්පරේ තියෙන එළියද ඊළඟ තප්පරේ තියෙන්නේ? අලුතෙන්මයි. ඒ තප්පරේ තියෙන එළියද ඊළඟ තප්පරේ තියෙන්නේ? අලුතෙන්. එතකොට දැන් අලුතෙන්ම නම් මේ එළිය මේ පේන්නේ. හැම මොහොතකම අලුතෙන්ම එළිය ටිකක් පේන තැනක රූපය ගැන කතා කරන්නේ ඔන්න ඔය එළිය පෙනෙන බවෙන් විතරයි. මේ තප්පරේ මේ එළිය තිබුණේ නැත්තම් ඇයි අපි කියන්නේ මේසෙ තියනවා කියලා? මේ තප්පරේ එළිය තිබුණේ නැත්තම් මේ මොහොතේ ඇයි අපි කියන්නේ මේසෙ තියනවා කියලා? දකින්න පුළුවන් මේසයක් තියෙන්නේ කොහොමද අපිට එන? ඇත්තම යථාර්ථය මේ මොහොතේ අපිට මේසය හම්බෙන්නේ මේ ඇහැ රූපෙට වැය වෙනවා සහ රූපය ඇහැට වැය වෙනවා කියන තැනින් විතරයි. අපි මේ මොහොත තුර රූපේ කවදාවත් හඳුනන්නේ නැහැ මේසෙ කියලා. මේසෙ පස්සේ දැනගන්න ටික. මේ මට්ටම හැම මොහොතකම මේසේ උපදින්න කලින් ඇති දර්ශනය. දැකීම මාත්‍රයෙන් ඉවරයි. දිත්තේ දිත්ත මත්තන් කිව්වේ අන්න ඔය තැනට. අර හිටගෙන ඉන්න තැන අපිට පේන්නේ නෑ වගේ ඔය මට්ටම ජීවිතේ වෙලා නිසා අපිට පේන්නේ නැහැ. ඔය මට්ටම අපේ ජීවිතේ වෙලා. ඒක නිසා අපිට පේන්නේ නෑ. හැම මොහොතකම අපි විඳින මට්ටම ඕක. නමුත් ඒ දේ ගැන විඳින්නේ ජීවිතේ නොවුණු වෙනත් තැනක ඉඳලා. ඒකයි උතන ප්‍රශ්නේ. දැන් අර ඔබ සරලව කියන තියෙන රොළු එකක්ම කියපු කතාව තමයි. එදා රොළු එකක්ම පැහැදිලි කරේ. මතකද ඒක? කට්ටියම දැක්කත් නැහැ. පෑනක් තියෙනවා. කොලේකුත් දෙන්නේ නැහැ. ඇයි රූපේ නම් පෑනයි කොලේ තියෙන්නේ? කොහොමද? හරි. කොටිම මෙච්චරයි. දැන් තේරුම් ගන්න ඕනේ. පේනවද දන්නේ? මෙතන කෙලින් ඉරක් තියෙනවා. මෙතන මේ ටික තියෙනවා. මෙහෙම ගහපු ඉරි ටික. කොටිම මෙච්චරයි. එතකොට අපි හැම වෙලාවකදීම ඉන්නේ මෙන්න මේ කෙලින් පෙනෙන ඉර මට්ටමේ. අපිට මේකේ සිඳෙන බවක් ඇත්තේ නැහැ. බිඳෙන බවක් ඇත්තේ නැහැ. එක දිගට තියෙන මේසේ. මෙතන හැම මොහොතකම පවතින යථාර්ථය මෙන්න මේ ටික. මේ ඉර දකින්න ඇහැ රූප ටික එකට එකතු වෙන මොහොත. ඔය ඉර මේසේ උනේ නැහැ. මේසේ හැදුනේ මෙන්න මේ හිස් ටිකේ. මේසේ හදාගත්ත ටික. මේසේ හැදෙන තැනක ඇහැ රූප දෙක තිබ්බේ නැහැ. මේසේ නොවුණු තැනකයි මේසේ හදාගත්තේ කියන්නේ ඒකයි ඔය පැහැදිලි කරන්න එපා. දැන් මේසේ නොවුණු රූපයක් ගැන කතා කරන්න වෙන වචන නැහැනේ. මේසේ උනේ මේ ඉර හැදුණු මොහොතේ පෙනුණු රූපායතනය නොවුණු තැනක නාම ධර්මතා ටිකෙනුයි මේසේ ගෙනල්ලා දුන්නේ. දැන් ඔන්න මේසේ කිය මේ ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු තැනක මේසේ හදාගත්තා. ඒක ඇති බවට ගත්ත නිසා ආයතන ටික හැදුවා. ආයතන ටික ඇති කරගත්ත නිසා නැවත ඔන්න ආයෙත් ඇහැ හැදුනා. අලුතෙන්ම ඔන්න ආයෙත් වර්ණ සටහනක් කෙවිල්ල වැටෙනවා. ඊට පස්සේ ආයෙත් වර්ණ සටහන් ටිකක් ඇති වුණ තැනක ඊළඟ හිතෙනදී ආයෙත් මේසේ. දැන් ඔය මේසේ රැස් කරලා දෙන්නේ මෙතනින් මෙහෙම කෙලින්ම මෙතන තිබුණු මේසේ කලින් දැනගත්ත නාම ධර්මතා ටිකේ මේසෙමයි මේ තියෙන්නේ. ඊළඟ මේසේ ආයෙත් කලින් තිබ්බ මේසේ ආයෙත් තියෙනවා. ඊට පස්සේ ආයෙත් ඇති බවට ගත්ත කම නිසා ඇහැ රූප දෙක හදනවා. ඇහැ රූප දෙක හැදුනහම මේ මොහොතේදී ආපහු හැදුණු ඇහැට ආයෙ රූපෙ ගැටෙනවා. ආයෙ රූපේ වර්ණ සටහන ගැටුණු තැනක ආයෙත් මේසෙ හදා ගන්නවා. දැන් නැවතත් උහුම. දැන් හැම වෙලාවකදී මේ ටික අපිට එක දිගට පවතින ධර්මතා ටිකක් වෙලා තියෙනවා. ඔක මම එදා කිව්ව ඔළුව කැක්කුම
විඳින තැන ගැන කතා කරන්න අපි විඳින්නේ මෙන්න මේ විදිහේ ඔළුව කැක්කුමක්. එක දිගට පැයක් තිස්සේ මට ඔළුව කැක්කුමයි. කාය සංපස්සයෙන් හටගන්න වේදනාව මේ මොහොතේ හැදෙනවා දුක් වේදනාව මේ මොහොතේ නිරුද්ධයි. ওই වේදනාව දැනෙන්නේ විඳින හිතට වේදනා සංඥා චේතනා කියන ටිකේ වේදනාව නැහැ. හිතේ වේදනාවක් නැහැ. ඔළුවේ හිතේ ඔළුව කැක්කුම නැහැනේ. නාම ධර්මතා ටික ඔළුව කැක්කුමුනේ නැහැ. ඔළුව කැක්කුම නොවුණු තැනකින් ඔළුව කැක්කුම වින්දේ. ඊට පස්සේ ආපහු කය ඇති කල්ලි මේ මොහොතයි හරිනම් ඔළුව කැක්කුම. අපි විඳින්නේ මේ ටික ඔළුව කැක්කුම නොවුණු තැනක ඔළුව කැක්කුමක් අපි විඳින්නේ. රහතන් වහන්සේට ඔළුව කැක්කුම කවදාවත් මේ විදිහට විඳින්නේ නැහැ. අපි පැයක ඔළුව කැක්කුමක් විඳිනකොට රහතන් වහන්සේ මේ මොහොතේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදෙන වේදනාව ස්පර්ශයෙන් නිරුද්ධයි. නාම ධර්මතාව ටිකේ දෙවෙනි පාර ඔසවල ගන්න ඔළුව හදාගෙන විඳින ඔළුව කැක්කුම රහතන් වහන්සේ විඳින්නේ නැහැ. රූපේ පේන මට්ටමත් ඕකම තමයි. දැන් මේ තියෙන්නේ අපිට එක දිගට හම්බෙන මේසේ. මේසේ තියෙනවා. ඔය මේසේ සම්පූර්ණම නියෝජනය කරලා තියෙන්නේ මෙන්න මේ ටිකෙන්. නාම ධර්මතා ටිකෙන්. රූපේ කිසිම කලෙක මේසයක් වෙලා නැහැ. ඇහැට පේන වර්ණ සටහන කිසිදු කලෙක මේසයක් වෙලා නැහැ. එක දිගට පවතින මේසය අපි හැම මොහොතකම විඳින්නේ මේසේ නොවුණු නාම ධර්මතා ටික. එතකොට ගැටලුව තියෙන්නේ එකින් එකට එකින් එකක් රැස් වෙනකම. නාම ධර්මතා ටික රැස් කරගන්නකම එකින් එකට එකින් එක රැස් කරගන්න. ඇහැ ඇති තැනක ඇහැ නොවුණු ධර්මතා ටිකට ආපහු කලින් මොහොතේ තිබුණු මේසය ආයෙ දැක්කා. මේ කලින් ඉර කවදාවත් මෙතෙන්ට කිසිම සම්බන්ධයක් වෙන්නේ මේක අලුතෙන් තියෙන්නේ. මොකද කලින් ඇහත් නැහැ කලින් වර්ණ සටහන මේ ආපු එළියත් නැහැ. ඇහැයි එළියයි දෙකම නැතිකොට ඊළඟ මොහොතේ අලුතෙන්ම හැදෙන තැන. ඉතින් අලුතෙන්ම හැදෙන තැන කලින් මේසෙ කොහොමද වෙන්නේ? අලුතෙන්ම නම් හැදුනේ. එතකොට මෙතන ඇත්තේ නාම ධර්මතා ටික ඇති තැනක මේසෙ තම තමන් විසින් හදාගත්ත ටික කියන්නේ අන්න ඔය කාරණාව නිසා. දැන් පැහැදිලිද? ඔතන ඔය දෙකේ ඇන්සර් දැන් ඔය ටිකටම ගලා යන යාම තියෙන්නේ නාම නිසා රූපත් රූප නිසා නාම. ඒ ගලා යන්නේ නැත්තම් නාම රූප දෙකෙන් දා විඥානයත් විඥානය නිසා නාම රූප. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. හැම වෙලාවකදීම කර්ම ටික නිසා පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හදනවා කියන තැනදී හැම වෙලාවකදීම කර්ම ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත විඥාණයට අනුව නාම රූප දෙක හදාගන්නවා. නාම රූප දෙකෙන් නැවත විඥාණය හදනවා. ආපහු විඥාණය නිමිති ටිකෙන් නාම රූප දෙක හදනවා. ඔයක යනවා නොසිනේ. සුත්තු පිටික ඇතන් දැන් වල ගන්නත් වෙන්නන්නේ එක්ක විඥාන දෙන්නේ එක්ක නාම රූප දෙන්නේ. හැම වෙලාවකදීම මේ ඇති බවට හම්බෙන මේ ධර්මතාවය අවබෝධ කර ගැනීම තුළ විතරයි උතන නිරෝධය අවබෝධ කරගන්න වෙන්නේ. කෙනෙක් දැක්කනම් ඇහැ නිරුද්ධයි කියලා. දැන් ওই නාම ධර්මතාව ටික ඔක්කොම පවත්තන්නේ මේසේ කියලා මේ ඇහැනේ. ඔය අලවන්න හදන්නේ. ඔරුවේ ඉර ගහනවා කිව්වේ ඒකයි. නාම ධර්මතාව ටික විඳින්නේ. වතුර ඉර ගහන්න බෑ නාම ධර්මතාව ටික ඉර ගහන්න බෑ මේසේ කියලා. ඉර ගහන්නේ කොහෙද? ඉපිද නිරුද්ධ වෙච්ච අර රූපේ. ඊට පස්සේ ඇති බවට ගෙනියන්නේ මේ නාම ධර්මතාව ටිකෙන් ඔසවගෙන යන්නේ මේකත් එක්කම. මේක යනවා නෙමෙයි මේක නොවුණු තැනක නාම ධර්මතාව ටික ඊළඟට ඇති බවට ගෙනිහින් දෙන්නේ. එතකොට හැම වෙලාවකදීම ජීවිතේ මේසේ නොවුණු තැනක මේසේ හදාගෙන ගිහිල්ලා අපිට හැම මොහොතකම ඇහි තියෙන යථා ස්වභාවය ගැන විතරයි මේ කතා කරන්නේ. මෙන්න මේකේ තියෙන යථා ස්වභාවය ගැනයි මේ කතා කරන්නේ. ඇහැ රූප දෙකේ තියෙන ඇත්තම ඇත්ත. රූපේ කවදාවත් මේස තිබුණේ නැහැ. මේස වූ රූපත් නැහැ, රූප වූ මේසත් නැහැ. පුළුවන්කම තිබුණේ රූපේ හැකියාව උනේ පාට ටිකක් විදිහට ඇහැට පතිත වෙන දේ කරන්න විතරයි. ඇහි හැකියාව තිබුණේ පාට ටික පතිත කරගන්න දේ කරන්න විතරයි. එතකොට ඇහැ ඇතිකල්ලි රූපේ ඇතිකල්ලි ඇහැයි කියන එකෙන් හොඳට හිතේ දරා ගන්න
කොයි වෙලාවකවත් කියන්නේ නැහැ එළියේ රූපය තියෙනවා කියලා. අපි ඇස් පියාගෙන හිටියා එළියේ රූපේ තියෙනවා කියන්නේ නැහැ. එළියේ රූපේ තියෙනවා කියන තැන හැම වෙලාවකදීම අර කියන්නේ කොයි මොහොතේද දැක්කේ කියන එක කියන්නේ ලොකු අර්ථකින් කියලා කියන්නේ එළියේ රූපය ඇති බවට අරගෙන යන්නේ මෙන්න මේ තනි ඉර නිරුද්ධයි කියන කම නොදන්න කම නිසා. ඔය ඇහැ රූප දෙක නිරුද්ධයි කියන කම නොදන්න කම නිසා. අපි ඇස් දෙක පියාගෙන ඉන්නකොට අපිට පුළුවන් මානසිකාරය යොමු කළොත් එක්ක අඳුර දකින්න පුළුවන්. ඒකත් රූපෙනේ. ඇස් දෙක පියාගෙන ඉන්නකොට අඳුරුයි කියලා අපි කිව්වත් අඳුරද රූපේ වෙලා. එතකොට හැබැයි ඔබ වහන්සේලාගේ අත්දැකීමෙන් හිතන්න එපා අන්ධ කෙනා ගැන. අන්ධ කෙනාට අඳුර පේනවා කියලා හිතන්න එපා. අන්ධ නම් අඳුරක් නැහැ යාට. අපිනේ කියන්නේ යාගේ ලෝකේ අඳුරුයි කියලා. අපි යාගේ ලෝකේ අඳුරුයි කියන්නේ අපේ දැනුමින්. අපිට රූප පේන්නේ නැති අඳුරු බව නිසා. එයාට ආයතනෙම හදලා නැහැ. චක්කායතනෙම ඇහත් හදලා නැහැ එයාට. එතකොට ඒක නිසා එයාට අඳුරකුත් නැහැ එයාට. ඒ ගැන දැනුමක් කිසිම මේ කියන්නේ ಜಾති අන්ධ කෙනා ගැන හොඳයි. කියන්නේ ඇස් පෙනිලා උප්පත්තිය ගත්ත කෙනෙක් නෙමෙයි. අපි හිතමු සමහර විට මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් ආවට පස්සේ ප්‍රතිසන්දි වශයෙන් එන ඇතැම් තැනක ඇහැ හදනවා. ඇහැ හදන තැනක් තියෙනවා. ඇහැ නොහදන තැනකුත් තියෙනවා. ඇහැ හදනවා. හැබැයි ඇහැ හදන හේතු ටික තිබ්බට පස්සේ එයාට ඕනේ නම් යම් දවසක පෙනීම හදලා දෙන්න පුළුවන්. එහෙම ධර්මයක් තියෙනවා. හැබැයි ඔය ඇහත් නොහද තිබුණොත් එයාට කවදාවත් පෙනීම හදලා දෙන්න බෑ. ප්‍රතිසන්දි මොහොතේදී ඔය ඇහැ හදලා තියෙනවා. හැබැයි ඇහැ පවත්වාගෙන යන්න බෑ. එයාගේ ප්‍රතිසන්දි ඇහැ තියෙනවා. හැබැයි එයා උපදින්නෙම අන්ධ කෙනෙක් විදිහට. හැබැයි එයාට පෙනීම ලබා දෙන්න පුළුවන්කම තියෙනවා අර රූපේ තිබුණොත්. ඇතම් කෙනෙක් ඉන්නවා පෙනීම ලබා දෙන්නම බෑ. මොකද එයාට ඇහැ පැත්ත කියන එක හැදිලම නැති මට්ටම. ඒක පස්සේ ඔබ කියන්නේ යොත් දැන් තේරෙන්නේ නැතු යා. එතකොට දැන් මේ කියන කාරණාව තේරුණාද? රූපයේ පෙනෙන මට්ටම හැම මොහොතකදීම මේ කතා කරන්නේ නාම ධර්මතා ටික ඇති වෙන මොහොත නෙමෙයි, මේ රූපය ඇති වෙන මේක මොහොතක් ගැන. ඒ මොහොතේ හැදෙන ආලෝක සටහන තුල තිබුණේ නැහැ කලින් ආලෝක ගැන හිතනකම තිබුණේ නැහැ එතන. හිතනකම නාම ධර්මතා ටිකනේ. මෙතන තිබුණේ මේ ඇහැ රූප දෙක විතරයි. එතකොට ඔය ඒ වෙලාවේදී ඇහැ දන්නෙත් නැහැ කලින් රූප තිබ්බද කියලාවත්, කලින් එළි ආවද කියලා දන්නෙත් නැහැ, රූපේ දන්නෙත් නැහැ මම කලිනුත් ගියයි කියලා. කලින් මම ආලෝකයක් වෙලා ගියා කියලා ආලෝකේ දන්නෙත් නැහැ, ඇහැ දන්නෙත් නැහැ. නොදන්න තැනක අලුතෙන්ම හේතු ටික ඇති කල්හි මේ පෙනීම හටගත්තා. මේ ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. පස්සීවා අතීතේ අපි දැක්ක කියලා දැකපු දෙයක් ගැන කතා කරනවා නම් ඒ වෙලාවෙත් තිබුණ සම්පූර්ණයෙන්ම දැකපු දේ නොදන්න මට්ටමක. ඒක දැක්කනම් දැනගන්නේ කොහොමද? දැනගන්නේ දැනගත්ත දේනේ. දැනගන්න දෙයි දැනගන්නේ. එතකොට අපිට සම්පූර්ණම දැක්ක කියලා අතීතේ දැකපු දෙයක් ගැන කතා කරනවා නම් කොයි මොහොතේ දැකපු දෙයද කියලා අහන්නේ ඒක නිසා. ඇහැ රූප ඇතිකල්ලි හටගෙන ඇහැ නිරෝධයෙන් නිරුද්ධ වුණා නම් කොයි මොහොතේ දැකපු මේසෙද කියලා අහන්නේ මේ මේසෙ පැත්ත කතා කරන්න ඕන නිසා නෙමෙයි. ඔය ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් ඔය මේසෙ පවතින තැනක් නැහැ කියලා කියන්නේ කොයි මොහොතේ තිබුණ ඇහැ රූප දෙකටද ඔය මේසෙ කියලා කතා කරන්නේ. ඒ මොහොතේ ඇහැ රූප දෙක හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙලා නම් ඔය මේසෙ පනවන්න හදන්නේ කොයි මොහොතේද කියනවා මිසක මේ මේසෙ කොයි මොහොතේ තිබ්බේකද කියලා අහන තැනකින් නෙමෙයි. දැන් උපදී සමහරවිට ඊයේ අහවල් වෙලාවට දැක්ක මේසෙ කියලා කියන කට්ටිය. දැන් එතකොට ඔය මේසෙ පැත්තට ගිහිල්ලා නෙමෙයි අහන්නේ කොයි මොහොතේ තිබුණු මේසෙද කියලා අහන්නේ කොයි මොහොතේ ඇති බවට ගත්ත ඇහැ රූප දෙක ගැනද ඔය මේසෙ පැනෙන්නේ. ඒ වෙලාවෙම ඇහැ රූප දෙක නිරුද්ධ නම් ඔය මේසෙට පැනවීමක් නැහැ කියන එක කියන්න හදන්නේ. එතකොට දැන් හැම වෙලාවකදීම
මේ චක්කායතනයයි රූපායතනයයි පස්සීවා කියන්නේ අතීතේ දැක්කන. වර්තමාන මොහොතේ පේනවා නම් මේ එක මොහොතක් වර්තමානයේ හැම වෙලාවකදීම. එකම එක මොහොතේ වර්තමානයේ. ඊටු ඔක්කොම අතීතය සහ අනාගතය. එතකොට මේ තනි ඉරක් තුල ගෙනල්ලා දෙන්න බෑ අතීතේ ආපු වර්ණ සටහන් වූ අතීත ඇහැ නෑ මේකේ. පස්සතිව වර්තමාන මොහොතේ දකින්නවා නම් අනාගතයට පස්සිස්සති අනාගතයට ඇහැක් හැදෙනවා කියලා ඉස්සරහට ලැබෙන ආත්ම භව ප්‍රතිලාභයක් ගැන හරි කතා කරනවා නම් දැන් මම අද අනුරාධපුරේ යන්න ඉන්න අනුරාධපුරේ ඉන්නකොට මට ගියාම රුවන්වැලි සෑය පේනවා රුවන්වැලි සෑය පේනවා කියන එක ගැන කතා කරනවා නම් ඒද කතා කරන්නේ නොහටගත්තා වූ රූපායතනය ගැන ඇහි අත්දැකීම ගැන එතකොට රූපේ රූප මාත්‍රයක් කියලා දකින්න තැනක් හැල හම්බුණා නම් කොටින්ම මට රූපේ පැත්තේ රුවන්වැලි සෑයක් ගැන අතීතේ කතා කරන්නත් බෑ අනාගතයට කතා කරන්නත් බෑ මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන ධර්මතාවයක් විදිහට මට හම්බෙලා තියෙනවා එතකොට මෙතනදී අවශ්‍ය වෙන්නේ රූපේ ගැන දැනගන්නකො රූපේ කියන එක මේ මොහොතේ ඇහැ හදාගත්ත කොට රූපේ පෙන්න රූපේ ඇති කල්ලි ඇහැ පෙනුණා රූපේ තියෙනවා නම් ඇහැ තියෙනවා කියන්න වෙනවා ඇහැ තියෙනවා නම් රූපේ තියෙනවා කියන්න වෙනවා මේ ලෝකේ දැන් කොච්චර මට හිතුණත් අනුරාධපුරයේ නගරයේ තියෙනවා රුවන්වැලි සෑය තියෙනවා මිනිස්සු එනවා වදින්න කියලා මම කොච්චර කල්පනා කරත් නාම ධර්මතා ටිකකින් ඔසෝලගත්ත තමන්ගේ හිතම විඳින බවක් මිසක කවදාවත් තාම ඒක ඉපදිලත් නැහැ විඳින්නම් බෑ අතීතේ දැකපු යම් රුවන්වැලි සෑය හෝ නගරය ගැන යම් මානසිකාරයක් පවත්නවා නම් ඒ සියලු මානසිකාරයේ නාම ධර්මතා ටිකෙන් උපද්දපු දේ මිසක ඇහැපත්යෙන් ගෙන ආපු දේ නෙමෙයි. ඇහැ ගැන කතා කරන රූපය ගැන කතා කරන හැම මොහොතකම ඔබ වහන්සේලා දකින්න කොයිම මොහොතකවත් ඇති බවට හම්බෙන ඔය අපිට රූපය එතන නොතවරී තැබිය යුතුයි. මොකද ඇහැ වැය වෙලා ජීවිතය කියන තැනට ජීවිතේ වැය වෙලා ඇහැ කියන තැනට අපිට සම්පූර්ණම ඇහැ රූප දෙක පවතින තැනට තමන්ම සීමා වෙලා අපිට බෑ අතීත දේ දැනගන්නවත් අනාගතයේ දේ දැනගන්නවත් ඒ මොහොතේ හැම වෙලාවකදීම පිරිසිදුම මට්ටමක් කියලා කියන්නේ ඒකයි වර්තමාන මොහොත පබස්සන මිදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං මහණෙනි මේ හිත ප්‍රභාෂරයි ඒක ආගන්තුක උපක්ඛිලේසයන්ගෙන් කෙලෙසෙන්නේ කියලා කියන්නේ ওই හේතු නිසා නැතිනම් පුංචි ළමයාගේ හිත ප්‍රභාෂරයි පුංචි ළමයා ළඟට යන්න කියන කතාව නෙමෙයි මේ කියන්නේ අද ගොඩක් දෙනෙක් කතා කරන්නේ ප්‍රභාෂර මේ දැන් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං කියන තැන ඔය ඇහැ රූප දෙක නොදන්න කම නිසා එක එක විග්‍රහ දකින්න වෙන කෙනෙක් කියනවා පුංචි ළමයා කියන මට්ටම ගැන කියන්නේ පුංචි ළමයාගේ හිත හරි ප්‍රභාස්වරයි මොනවා හරි පෙන්වුවහම ඒ පෙන්නන දේ විතරයි යාට ඒ ගැන නිමිති නැහැ කියලා. නෑ මේ කතා කරන්නේ මේ නාම ධර්මතා ටික ඇති වෙන මොහොත වෙනකොට මේ නිරුද්ධ වුණ බව නුවණ නැත්තම් එතකොට මේ ඇහැ රූප දෙක නිරුද්ධ වුණ බව නුවණ නැතුව මේක ඇති බවටම නාම ධර්මතා ටික විඳිනවා නම් ඒ මොහොතයි කෙලෙසෙන බව. ඇහැ රූප දෙක තිබුණේ සම්පූර්ණ ප්‍රභාස්වර තැනක. විපාකේ ප්‍රභාස්වරයි කිව්වේ ඒකයි. දැනුත් අපේ මනසත් ප්‍රභාස්වරයි. කෙලස ගන්න මේ කලින් සිද්ධියේ බඳින්නේ මෙතන නාම ධර්මතා ටිකෙන්. එතන දුර හිත කෙලෙසෙන්නේ. ආගන්තුක උපක්ලේශ ටික මෙතන දාගන්න ටික. මේ මොහොත නෙමෙයි. එතකොට හිතේ ප්‍රභාස්වර මට්ටම මේ මොහොත හැම වෙලාවකදී මේ ඉරි ටික හැම වෙලාවකදීම ප්‍රභාස්වරයි. විපාක සිත් ටික සහ රූපේ කියන තැන පනවන ටික ඔය. එතකොට ඔය විපාක නව කර්ම මට්ටමින් තමයි විපාක නොවුණු නව කර්ම මට්ටමකින් තමයි අපි ලෝකේ විඳින මට්ටම අරගෙන යන්නේ. අපිට ප්‍රකට ඔය ධර්මතා ටික. ඔතන මෙන්න මේ කාරණාව වෙනස් කරගන්න තැන තමයි ඔය නිවන පණවන්නේ. මේක ගැන තීරණය ගන්න මේ නාම ධර්මතා ටිකෙන්. යම් මොහොතක යම් කෙනෙක් මේ ටිකම ඇති හැටියට මෙතන තීරණය කරනවා නම් කලින් තිබුණ දේවල්මයි. එයාට එතකොට කලින් මේ වගේ දේවල් තිබුණ බවත් එක්ක කලින් තිබුණු රූපෙමයි තියෙන්නේ. ඔක අපි උදාහරණයට ගත්තට ওই මතු පිටින් අපි ගොඩක් වෙලාවට උදාහරණයෙන් පැනලා යන වෙලාවක් තමයි
අපි හිතමු දැන් සද්දේ ශබ්ද මාත්‍රයෙන් ඉවරයි කියනවා. මොනවා හරි සද්දයක් කියනකොට දැන් සද්දේ අම්මා කියලා කියනකොට අම්මා කියන සද්දේ ශබ්ද මාත්‍රයෙන් ඉවරයි කියනවා. හැබැයි ශබ්ද මාත්‍රයෙන් ඉවරයි කියන තැන අම්මා කියලා දැනගන්න මට්ටම අපි අර පාන් කියන වචනේ කියන්නේ උදාහරණයට. පාන් කියන දේ දැනගන්න දේ එකක් වුණාට අපිට කන ළඟට එන තැන එකම තැන. හැබැයි හොඳට දකින්න ඔය පාන් කියන වචනේ බුලත් හදාගෙනත් නැති පාන් රාත්තල හදාගෙනත් නැති කෙනෙක් ඇහුවොත් පළවෙනිම දවසේ චැන්චැන් එක ඇහුවෝගේ හදාගෙනම නැති තැනක් ගැන ඇහුවොත් සද්දේ ශබ්ද මාත්‍රයක් විතරනේ. හැබැයි පිරිසුදුද? පිරිසුදු නෑ. ඇයි පිරිසුදු නැත්තේ? සද්ද තියෙනවා කියලා තියෙනවා. ඒක දැනගන්න ඕනේ නේ අපි. සද්ද එළියේ තියෙනවා කියන gati ටික තිබුණා නම් හරි මේ ඉරණං සද්දේ කන බින්දෙන මොහොත මේ ඉරණං මේ මොහොතෙන් පස්සේ ඇති වෙන නාම ධර්මතාව ටිකේ මේ ටික ඇති බවට නම් ගෙනල්ලා දෙන්නේ නැවත. කන සද්ද දෙක ඇති බවට නම් ගෙනල්ලා දෙන්නේ ඒ බවමයි කෙලසීම හිතේ. ඒ කෙලස ගන්න ටිකට තමයි ආශ්‍රව එකතු කරගන්න ටික. ඒ කෙලසීමට තමයි ටික එකතු කරලා මහ ගොඩක් කරගන්නේ අපි. දැන් චංචයන් එකට ගොඩක් කෙලස් තියෙනවා වාසයට ආශ්‍රව. මේ උදාහරණය මේ විදිහට කියපු එක. දැන් ඒකට ඇති කරගත්ත ආශ්‍රව දැන් ගොඩක් තියෙනවා. හොඳට බලන්න ඔය ආශ්‍රවයේ බැඳෙ මොකටද කියලා. ඔය ආශ්‍රවයේ සම්පූර්ණ පදනම උනේ එළියේ ඇති බවට ගත්ත කම නෙමෙයිද කියලා. ඔය ආශ්‍රවයේ සම්පූර්ණම පදනම එළියේ තියනවා කියලා හිතපු කම තියනවා කියලා ඇති බවට හම්බුන කම ඔය ආශ්‍රවයේ පදනම. එතකොට යම් මොහොතක කනේ Nirodhe සාක්ෂාත් කළොත් එයාට මේ සද්දේ ඇති බවට හම්බෙන්නේ නැහැ. ඒ මොහොතේම කන ඇති කල්හිම සද්දේ ඇති කල්හිම කන නම් ඒ මොහොතෙන් එතනින් එයාට නිරුද්ධ වෙලා. අඟුලිමාල හාමුදුරු නිදහස්ුනේ කලින් මරපු මිනිස්සුන්ගෙත් එක්කමයි. නාම ධර්මතාව ටිකකින් ගෙනල්ලා දෙන්නේ වර්ණ සටහන ඇති බවටනේ. වර්ණ සටහනෙන්ම නිදහස් වුණාට පස්සේ අතීතේ තිබුණු වර්ණ සටහනක් ගැන සිහිපත් කරන්න නිමිති නැහැ. ඇති බවට ගත්ත වර්ණ සටහනක් ගැන සිහිපත් කරන්න නිමිති ඇත්තේ නැහැ. ඇයි? ඒක රූපේ පැත්තෙන් නොදකින නිසා. පස්සීවා කියලා දැක්කනම් මේ කියන්නේ අතීත තුන් කාලයකටම මේ කතා කරන්නේ. පස්සීවා කියලා අතීත ගැනත් කියන්නේ හැම වෙලාවකදීම අතීතයේ යම් රූපයක් දැක්ක කියලා දැක්ක බවට අපිට හම්බෙනවා නම් ඒ මොහොතේ තිබුණේ ඇහැ සහ රූපය කියන තැනක ඇති බවට ඇති කරගත්ත වේදනා සංඥා ටික. අතීතයට ගිහිල්ලා හිතෙන්න අතීතයේ දැකපු තැනත් එයා ඇත්ත දැක්කා. ඇහැ රූප දෙක පිරිසිදු දකින්න මට්ටමට එදා මිනිස්සෙක් කියන මට්ටම තිබුණා නම් ඒ මිනිස්සයා කියන බවත් අනාත්ම වර්ණ සටහනක් ඇහැ රූප ඇති තැනක තම තමන් තුල හදාගත්ත දේ කියලා එයාට පෙන්නලා ඉවරයි. එතකොට කොටින්ම එදා මිනිස්සෙක් හම්බෙලත් නැහැ එයාට. එතකොට දැන් අද මේ මැරුවා කී හිතන්න යන්නේ කොයි මොහොතේ හිටපු මිනිස්සයාද? එයාට මේ මිනිස්සයාව පණවන්න තැනක් නැති වෙලා. එතකොට ඒ මිනිස්සයයි කියන පැනවීම කරන්න තැනක් නැති වෙනකොට එයා මිනිස්සයාගෙන් මිදිලා. මිනිස්සයාගේ මිදුනේ මේ ඇහැ රූප දෙක පනවන්න තැනක් නැති නිසා, නිත්‍ය බවට නොගිය නිසා. ඒක නිසායි කතා කරන්නේ හැම මොහොතකම තුන් කාලෙටම දාලා. යදතීතං පහීනත්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං චේදම්මේ තත්ත විපස්සති. බද්දේකරත් සූත්‍රයේදී කියන්නේ යම් දෙයක් තියෙනවා නම් යම් රූපේ යදතීතං පහීනත්තං යම අතීත නම් ඒ ඉතුරු නැතුව නිරුද්ධ වුණා. අපත්තං ච අනාගතං වර්තමානේ පැමිණිලා නැහැ තාම. පච්චුප්පන්නං චේදම්මේ වර්තමාන පච්චුප්පන්නයන් ධර්මතාවයක් තියෙනවා නම් තත්ත විපස්සති. ඒ තන නුවණින් දකිනවා. ඒ තන ඇති බවට ගෙනල්ලා දෙන්න ඒ තන Nirodhe සාක්ෂාත් කරනවා. එතකොට හැම මොහොතකම දැන් රූපය ගැන කතා කරනකොට ඔන්න ඔය අර්ථ ටික අර ඇහැ ගැන කතා කරපු ඔය අර්ථ කාරණා ටිකෙන්ම නැවතත් පෙන්නනවා දෙපැත්තට දදා. යම් රූපං සනිදස්සන සප්පටිගං චක්ඛුම්හි අනිදස්සනම් මේ ඇසෙහි
රූපේ පතිත වෙනවා, රූපේහි ඇස පතිත වෙනවා, ඇසෙන් රූපේ දකින්නවා කියන තැනකිනුත් නැවත ආපහු චක්කු සම්පස්සෝ යම් රූපං ආරබ්බ චක්කුන් නිස්සාය, යම් රූපයක් අරබය යම් ඇහැක් නිසා චක්කු සම්පස්සේ පැනවීම කරනවා නම් වේදනාවේ සංඥාවේ චේතනාවේ විඥානේ පැනවීමක් කරනවා නම් ඒ ටික රූපායතනයයි කියලා. ඒ ටික ඊයේ පැහැදිලි වුණාද ඔබට? ඒක වැදගත් කාරණාවක් ඒ තුල කිව්වේ විඥානේ පැනවීම කරනවා කියන තැන නාම ධර්මතා ටිකත් එක්කම කතා කරන්නේ ඇයි කියන එක හැම වෙලාවකදීම නාම ධර්මතා ටික රූපේ නෙමෙයි. පටිඝ සම්පස්සේ ආදී වචන සම්පස්සේ කියලා අපි කතා කරපු දැන් නාම ධර්මතා ටික රූපේ නෙමෙයි. රූපය නොවුණු දෙයක් නාම ධර්මතා ටික හැම වෙලාවකදීම හැබැයි ඔය රූපේ නාම ධර්මතා ටික නැති කල්ලි රූපේ ඇති බවට පැනවීමක් කරන්න බෑ කොයි වෙලාවකවත්. ඔය පැනවීම කරන්නේ චක්කු සම්පස්සේ කියන ස්පර්ශයත් වේදනා සංඥා චේතනා විඥාන ටිකත් ඇති කල්ලිම විතරමයි. නැත්තම් ඔක පනවන්න රූපය ඇති බවට පනවන්න බෑ. දැන් සමහර විට වහන්සේලාගෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්, ඔබ වහන්සේලාට හිතෙන්නත් පුළුවන් සතර මහා ධාතු රූපයක් හරි එළියේ තියෙනවනේ කියලා. සතර මහා ධාතු රූපයක් තියෙනවා. අනාත්මයි තමයි වර්ණ සටහනක් තමයි ඇති වෙන්නේ, වර්ණ සටහන රූපයක් හරි එළියේ තියෙනවනේ. තියෙන නිසානේ පේන්නේ, නැත්තම් කොහොමද පේන්නේ කියලා. ඕකම තමයි අපේ හිතට ගෙනල්ලා දෙන්නේ. නමුත් ඔය එළියේ තියෙනවනේ කියලා අපි තර්ක කරන්න හිතන කම තියෙන්නේ අර නිරුද්ධ වුණ ඇහැ රූප කෙරෙහි ඇති අත්දැකීම එතන රැස් කරගත්ත ආශ්‍රව ටික නිසා නෙමෙයිද? මේ මොහොතේ හදාගත්ත ධර්මතාවයේ පිරිසිදු නොදන්නකම නිසා අතීතේ ඇති බවට ගත්ත සංඥා මානසිකාර ටික නිසා නෙමෙයිද මේ තියෙන දේනේ අතීතේ මෙහෙම තිබ්බ දේ නෙමෙයි කියලා අපි නැවත කියන්නේ. ඔය තිබ්බ දේනේ කියලා තියෙන දේනේ පේන්නේ කියලා කියන්නේ හැම වෙලාවකදීම අපි අර ටික නිත්‍ය කරගත්ත මානසික මට්ටමෙන්මයි. මේ කියන්නේ යන්නේ ඒ තියෙන දේ නෑ කියන එක නෙමෙයි. තියෙන දේ ඉපදුන හැටි ගැන. ඔය නැති රූපේ ඇති වුණ හැටි කියන්නේ ගියොත් එහෙම ඔබ හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ අපි කෙනෙක් කියන මේ රූපේ නෑ කියන්නේ යනවා නෙමෙයි මේ. හැම වෙලාවකදීම මේ කතා කරන්න යන්නේ රූපේ නොහට ගන්න තැනට කියන ලක්ෂණයක්. ඔක ඔය අනිත්‍ය ගැන කතා කරාට පස්සේ එක හාමුදුරු කෙනෙක් මේ පස්සේ දේශනාවකදී කියනවා දැන් මේ ඔක්කොම අනිත්‍යයි කියනවා. ඔහම ඒකත් නෙමෙයි කියනවා. නෑ ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි කියනවා. මොකක්ද ඔක කියලා අහනවා. අහලා කියනවා දැන් අනිත්‍යයි කියලා කියනවා ඔක්කොම. එහෙම කොහොමද ඔක්කොම අනිත්‍යයි කියන්නේ? ලෝකේ අනිත්‍ය නොවන ඒවා කොච්චර තියෙනවද? ඒකට මිනිස්සුන්ගෙන් අහනකොට මිනිස්සු කියනවා අනිත්‍ය නොවන දේ එකිනෙක සතර මහා ධාතු කියලා. ඊට පස්සේ දැන් සතර මහා ධාතු නෙමෙයි අපි ඇහැට පේන දෙයක් ගමු. අනිත්‍ය නොවන දෙයක් ඇහැට පේන දෙයක් කියලා වටපිට බල හිටිය හැයින වෙලාවක් ඉඳලා කියනවා අවකාශය අනිත්‍යයි. අනිත්‍යද කියලා අහනවා. අවකාශය අනිත්‍යද? අවකාශයේ දැන් පේන දේ මේ අහස නිල් පාට මේ පේන එක අනිත්‍යද? මේක අනිත්‍ය නෑ. කියලා දැන් අනිත්‍ය නොවන ධර්මතාවයකට ගත්තේ අවකාශය. දැන් ඒ අනිත්‍ය ගැන කතා කරන්න ඒ පැත්තෙන් යන්න පවා ඇති ලක්ෂණය හොඳට දකින්න මොකද්ද? සතර මහා ධාතු රූපයක් හෝ එළියේ තියෙනවා. අවකාශ ධාතුව හරි එළියේ තියෙනවා. ඔය තියෙන අවකාශ ධාතුව ගැන නිමිති තියෙන්නේ මොන කාරණාවක් ඇති කල්හිද? ඇහැ රූප දෙක නිට්ටය වුණ විදිහට නෙමෙයිද? ඔතන කණුව මට පේනවා. කණුව සහ ඇහැ අතර තියෙන අවකාශය මට පේන්නේ නැහැ. එතකොට මේ අවකාශයේ පෙන්නලා තියෙන්නේ ඇහැ රූප දෙක ඇති කල්හිම නෙමෙයිද? අවකාශයේ පෙන්නලා තියෙන්නේ ඇහැ රූප ඇති කල්හිමයි. එතකොට දැන් ඔය නිට්ටයයි කියන හදන අවකාශය ගැන කතා කරන්නේ මොන මොහොතේ හදාගත්ත ඇහැ රූප දෙක ගැනද?
ඇහැ රූප දෙකම අනිත්‍ය නම් ඔය ඇහැ රූප දෙක ගැන කතා කරපු අවකාශයේ නිට්ටය වෙන්න පුළුවන්ද? මේ අනිත්‍ය හෝ මේ දර්ශනයේ මේ ධහම කතා කරන්නේ භෞතික එළිය පැත්තේ නෙමෙයි. එළිය විඳින තමන් තුළ. මොකද මේ කෝප්පෙට එහා පැත්තේ ඉඳලා තමන් ගැන බලන කෙනාට කෝප්පෙට තමන්ව වැහිලා. එයාට කෝප්පේ පේනවා තමන්ව පේන්නේ. ඒ වගේම තමයි තමන්ගේ පැත්තේ ඉඳලා එහා පැත්තේ ඉඳලා කෝප්පේ බලන කෙනාට කෝප්පේ පේන්නේ හැම වෙලාවකදීම තමන්ගේ ලක්ෂණ ටික දැකලා. එයාට කෝප්පේ නොහට ගන්න බවට ගිහිල්ලා. මේ කතා කරන්නේ කෝප්පෙට එහා පැත්තේ ඉඳලා නෙමෙයි මේ තමන් කරගත්ත දර්ශනය තුල කතා කරන්නේ. තමන්ගේ පැත්ත වෙනස් කරන්නේ නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම ඔය ඇත සහ නැත කියන අන්ත දෙකට දෙපැත්තට යන මේ මනසයි මේ දුරු කරන්න උත්සාහවත් වෙන්නේ. ඇත සහ නැත කියන. අපිට ඉන්න පුළුවන් රූපේ තියෙන රූපේ තමයි හැමදම දකින්නේ සහ විඳින්නේ. ඕක තමයි අපේ දැක්ම අපි හඳුනගෙන ඉන්න දේ. ඔය මානසිකාරය නිසා තමයි මේ බණ ඉවරෙච්ච ගමන් අපි ටක් ගාලා යන්නේ කුටියට. ගියාම හම්බෙන දකින්න පුළුවන් කුටියට ඔය යන්නේ. ඔය යන විදිහටම තමයි හදිස්සි මේ කය අරගෙන යන්න බෑ නම් අපි ඔය කුටිය දකින්න පුළුවන් විදිහ ආත්ම භාවයකට යන්නේ. ඔය කුටිය දකින්න පුළුවන්කම ගෙනල්ලා දුන්නේ සතර මහා ධාතු විඳින්න පුළුවන් මනසනේ. එතකොට ඔය කුටිය දකින්න පුළුවන් කියන ඔය භව සංඥාව නිසා ඇති බවට හම්බෙනකම නිසා මේ කය බෑ දැන් ඒක විඳින්න. මේ කය මෙතනම අතහැරියා. ඒක විඳින්න පුළුවන් කයක ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තා. ඕනම තැනක අලුත් මැෂින් එකක් අලුතෙන් හදාගත්තා. මොකද හැම වෙලාවකදීම Nirodhe නෙමෙයි අපිට තිබුණේ තියෙන දේ විඳින්න අපි යනකම. මෙතන ඉඳලා කුටියට යන එකයි මෙතන ඉඳලා ඊළඟ ජීවිතයට යන වෙනසක් නෑ එකයි. සසර මෙතන ඉඳලා ඉන්න කුටියට යන්නේ මෙතන ඉඳලා අපි සසරට යන්නේ. මෙතන ඉඳලා පේන දේ ගන්න අත දාන්නේ මෙතන ඉඳලා සසර ගන්න අත දාන්නේ අපි. ඒ සසර ගන්න අත දානවා කියන්නේ මේ වචන නෙමෙයි මේ අර්ථය. එතකොට හැම වෙලාවකදීම ඒ ඇති බවට හම්බෙනකම කතා කරන්නේ භෞතිකව රූපය ඇති බවට තියනවා කියලා කියනවා නම් ඔය කියන මට්ටම තියෙන්නේ හැමදාම. රූපේ නොවුණු තැනක නාම ධර්මතා ටිකක් ගැන කතා කරන්නේ. ඇත්තටම රූපේ තියෙන ගැනත් යන අපි දන්නේ නැහැ. රූපේ නැහැ කියනව නෙමෙයි. ඇහැ රූප දෙක ඇති කල්ලි රූපයයි පැනවීමක් කරනවා. යමෙක් සමුදේ දකිනවා නම් එයාට නැතයි යන අන්තයක් තියෙනවා නම් ඒක දුරු වෙන්න ඕනේ. මේ ඇහැ ඇති කල්ලි එයාට රූපේ තියෙනවා. ඇස රූපේ. ඇස ඇති කල්ලි එයාට රූපේ තියෙනවා. ඇහැ නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධයි. මෙතන නාම ධර්මතා ටික විඳින මට්ටමට එනකොට ඇහැ නිරුද්ධයි රූපේ නිරුද්ධයි නිරුද්ධ වුණ තැනක තමයි නාම ධර්මතා ටික. එතකොට ඇහැ රූප දෙකේ Nirodhe සාක්ෂාත් කරපු කෙනෙකුට කවදාවත් විඳින්න රූපයක් හෝ විඳින්න ධර්මයක් හම්බෙන්නේ නැහැ. ඔබ ගොඩක් වෙලාවට අද වර්තමාන සමාජයේ ওই කාරණාව විපරීත කරගෙන ලොකු අර්ථය වර්ධවා ගැනීමක් කරනවා. ඒ තමයි ඔය වේදනා ටික වරද්ද ගන්න එක තුල ගොඩක් වෙලාවට සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා තියෙනවා, සෝමනස්ස වේදනා තියෙනවා, දෝමනස්ස වේදනා තියෙනවා. සැප වේදනාවයි දුක් වේදනාවයි සම්පූර්ණම කාය සම්පස්සයෙන් හැදෙන වේදනා. අපිට සුඛ සහගත ස්පර්ශයක් කයට දැනුනොත් කෙලින්ම කාය සම්පස්සේ සුඛ සහගතමයි. කයට කැපුවොත් ඒක සැපසහගත වෙන්නේ ඒක අපි කැමති වුණත් අකමැති වුණත් දුක් සහගතමයි. කාය සම්පස්යෙන් හටගන්න වේදනාව. මනෝ සම්පස්යෙන් හදන වේදනාව කවදාවත් සැපසහගත බවක හෝ දුක් සහගත බවක නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ අනිත් ආයතන ටික රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විඳින තැනක ස්පර්ශය නෑ රූප, ශබ්ද, ගන්ධ, රස විඳින තැනක මේ ආයතන ටික අත්දැකීම සම්පූර්ණම සැප නැහැ. රූපේ දකින රූපේ වර්ණ රූපෙන් සැප ආවේ නැහැ. සැප විඳින්න බෑ අපිට.
අපි රූපය නැති තැනක ඇති හැටියට ගන්න කම නිසා විඳින සැපයක් තියෙන්නේ. ලෝකේ එකම රූපේ ඔක්කොටම ලස්සනයිද? නිකන් ගන්න එකම කාන්තා රූපේ ලෝකේ ඔක්කොටම ලස්සන නෑනේ. ඇතම් මිනිස්සුන්ට පේන්නේ කැමතිත් නෑ වගේ රූපයකට. එතකොට අපි හිතාගෙන ඉන්නේ රූපේ ලස්සන නිසා කැමතියි කියලා. නෑ, රූපේ ලස්සන නිසා නෙමෙයි අපේ කැමැත්ත. කැමැත්ත මෙහි හදා ගන්න ටික. රූපේ තියනවා කියලා ගන්න තැන කැමැත්ත මෙහි. රූපේ සැපසහගත උනේ නෑ පේන රූපේ කවදාවත්. පේන රූපේ උපේක්ෂා සහගතයි. ඒ රූපේ ඇහැයි රූපයයි හැදෙන මොහොත වෙනකොට ඔතන කාන්තාව කියන බව හිටියෙත් නැත්නම් ඇහැට ආවේ පාට ටිකක් නම් වර්ණ සටහනක් නම්. ওই වර්ණ සටහන කවදාවත් සැපසහගත බව ගෙනාවේ නෑනේ අපිට. ඔය ඇහෙන් සැපසහගත බව ඇති කරගත්තෙත් නැහැ. අපි රූපේ සැපසහගත බව කරගත්තේ හැම වෙලාවකදීම නාම ධර්මතා ටිකෙන්. Taman කැමති රූපේ කියන තැනින්. Tamanට පේන්න බැරි ගතිය ගෙනල්ලා දුන්නෙත් අකමැති කියන ගතිය ගෙනල්ලා දුන්නෙත් එතන. ඔතන කෙනෙක් විස්තර කරන්න හදනවා පටිච්ච ධර්මයන්. චක්කුංච පටිච්ච රූපේත. ඇහැ රාගයෙන් පටිච්ච වෙලා රූපය හැදෙනවා කියන. ඇහැ කවදාවත් රාගයෙන් පටිච්ච වෙන්නේ නැහැ. ඇහැ රාගයෙන් පටිච්ච වෙන්න පුළුවන් කමකුත් නැහැ. ඇහැ රාගයෙන් පටිච්ච වෙනවා නම් ඕක මිදෙන ධර්මයක් පෙන්වන්න බෑ. පණවන්න බෑ. එහෙම න්‍යායක් ලෝකේ නැහැ. පටිච්ච වෙන ධර්මයක්. ඇස නිසා රූපේ, රූපේ නිසා ඇහැ. ඇති තැනක කෙනකෙනාගේ මනසින් ඒ ගැන හිත සැප විඳින්නත් පුළුවන්, දුක් විඳින්නත් පුළුවන්. කෙනකෙනාට සැප රූප සද්දේ ලෝකේ ඔක්කොටම එක සමාන නැහැ. අමරදේව මහත්තයාගේ සින්දුවක් අහන්න සමහරලාට කැමති නැහැ. ඒ අය ටිකක් නටන දඟලන විදිහේ අර දඩබඩස් ගාලා ඇහෙන එකක් තියෙන්න ඕනේ. එතකොට ඔය සද්ද සැප වුණොත් ලෝකේ ඔක්කොටම ඔය සද්ද සැප වෙන්න ඕන. නමුත් සද්ද නෙමෙයි සැප උනේ. සද්ද ඇති තැනක පස්සේ අපි සැප හදාගත්තා. සද්ද රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපි හදාගත්ත දෙයකලේ. ඒක නිසා ඔය ඒ දේවල් වලින් විඳින්නේ අපි කායික සැප නෙමෙයි. කායික දුකක් නෙමෙයි. ඒක මානසිකවයි. ඒ ලක්ෂණ ටික සම්පූර්ණම ඒ අනුව සතුටු වෙනවද වහන්සේලාටම ඇති අත්දැකීම. සමහර සින්දුවක් හෝ ඒ වගේ දෙයක් ආසාවෙන් අහලා පස්සේ පාවෙච්ච දේවල්. එතකොට ඒ රූපේ නම් සැප උනේ කවදාවත් උපහාසලට ඒක පස්සේ එපා වෙන්න බෑ. එතකොට දැන් පස්සේ එපා උනේ ඔය කැමැත්ත හරි අකමැත්ත හරි තමන්ගේ තුල තිබුණු ලක්ෂණේ නිසා. ඒක රූපේ නොවුණු තැනක හැබැයි ඇති කරගත්තේ. ඒකට කියනවා සෝමනස්සේ සහ දෝමනස්සේ. එතකොට රූපය ගැන අපි සැප විඳින්නේ නැහැ. රූපය ගැන විඳින්නේ සුඛයක් හෝ සෝමනස්සයක් හෝ දෝමනස්සයක්. තමන්ගේ මනසේ උපද්ද ගන්න ලක්ෂණ ටික. රූපයෙන් සැප විඳින්නේ අපි කාය සංපස්සෙන් හැදෙන තැනකින්. එතකොට දැන් මෙතන සමහර පෙළවල් පෙන්වන බුදුරජාණන් වහන්සේ මහණෙනි රූපේ ආස්වාදයක් නැත්තම් රූපේ සැපේ ආස්වාදේ නැත්තම් සත්‍ය රූපේ ඇලෙන්නේ නැහැ කියලා. එතකොට රූපේ ආස්වාදය කියලා කියන්නේ රූපය කියන එක සැපසහගතයි කියන තැනින් අරගෙන එහෙම නෙමෙයි. රූපේ ඇති බවට ගත්ත මනස ගැනයි එතනදී කතා කරන්නේ. රූපේ ආස්වාදය කියලා කතා කරන්නේ ඒකයි. නැත්තම් මුලින්ම ඒකක නිර්දේශයේදීම කිව්වනේ සබ්බා රූපන්න සුඛ සහගතං කියලා. සියලුම රූපේ සැපසහගත වෙන්නේ උනේ නැහැ කියලා. එතකොට දැන් හැම වෙලාවකදීම මේ වේදනා ටික බෙදා ගන්න බැරි කම නිසා කෙලින්ම පණවන්න හදන ওই කාරණාව. ඒක නිසා කියන රහතන් වහන්සේට නරක රූපයක් දැක්කොත් සැප දුක විඳින්න පුළුවන්කම තියෙනවා කියලා කාරණාවකට විග්‍රහ කරන්න හදනවා. නෑ ඒ ටිකේ රහතන් වහන්සේට උපේක්ෂාවමයි හැම වෙලාවකදීම. මොකද ඒ මට්ටම අපිට ජීවිතේ නොවුණු තැනකින් අපි විඳින්නේ. විපාක වේදනා ටික අපි විඳින්නේ ජීවිතේ නොවුණු ඒක ජීවිතේ වෙලා ඒක දැනගන්න මට්ටම වෙනකොට ඒක නැති වෙලා. එතකොට ওই Nirodhe සාක්ෂාත් කරපු කෙනාට මෙතන උපේක්ෂා සාගතමයි. සතුටු වෙන්න හෝ දුක් වෙන්න දෙයක් හම්බෙන්නේ නැහැ. එතකොට අන්න ඔය අර්ථය ප්‍රකට කරලා දෙන්න ඕනේ. උතෙන්ට දක්වාම මග කියන්න ඕනේ නිසායි මේ ඇහැ රූප දෙක ගැන මේ මෙච්චර කතා කරන්නේ. ඇහැ අනිත්‍යයි. රූපය අනිත්‍යයි කියන තැනකින්.
එතකොට ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි කියලා කිව්වේ ඔය අර්ථයෙන්. ඒකෙන් ගන්න එපා කොයි වෙලාවකවත් එළියේ තියෙන දේ අනිත්‍යයි කියලා. එළියේ තියෙන දේ අනිත්‍යයි කියලා කොයි වෙලාවකවත් ඒකෙන් මේ ධර්මතාවය විග්‍රහ කරන්න ගියේ නැහැ. මේ ලෝකේ සිඳිලා බිඳිලා විනාශ වෙලා යන දේවල් ගැන කතා කරලා තියෙනවා. නැති වෙලා යන දේ නැති වෙලා යන දේ කියලා කියන්නේ බෑ. හැබැයි මේ ඇහැ අනිත්‍යයි කියන තැන අර්ථය ගන්න එපා. නිවන් දකින්න අවශ්‍ය අනිත්‍ය ගැන ගන්නකොට එළියේ තියෙන දේක අනිත්‍ය ගන්න එපා. ඒ අනිත්‍ය කතා කරනකොට ඇහැ රූප දෙකේ අනිත්‍ය කියන තැනින් කතා කරන්නේ. කන ශබ්ද දෙකේ අනිත්‍ය කියන තැනින් කතා කරන්නේ. එතකොට ඇහැ රූප දෙකෙන් තොරව වෙනත් දෙයක් ගැන පැනවීමක් කරන්න බෑ ඒ මොහොත වෙනකොට. එතකොට කොටින්ම මේ ඇහැ රූප දෙක නම් ඇති වුණ බව වහන්සේලා දකින්නේ මේ කලින් යම් ඇහැක් දැක්කනම් ඒ කලින් ඇස්වලත් එක්කම ඇත්ත අද දකින්නේ. ඒ කලින්ද මේ මොහොතේද කියලා නෑනේ. අර මං කියන්නේ ගිය තප්පරෙත් ගියාමයි කල්පෙත් ගියාමයි. කල්පේ තප්පරේ කියලා වෙනසක් තියෙනවද? ඔබ වෙනස තියෙන්නේ මේ රූපයක් ඇත්ත කරගත්ත අපිටනේ. හිතට කල්පේ තප්පරේ කියලා වෙනසක් නැහැනේ. හිතා ගන්න අමාරුයි. ඒක සාමාන්‍යයෙන් අපිට ආශ්‍රව ටික නිසා. අපි හිතන්නේ තප්පරේ ළඟයි කල්පේ දුරයි කියලා. ඔය මොකටද සාපේක්ෂ කරන්න හදන්නේ? මේ මොහොතේ මම ඉන්නවා කියන එකටනේ. නමුත් හිතට කල්පෙත් එකයි තප්පරෙත් එකයි. ඒක Google Drive එකට එකක් අප්ලෝඩ් කරා වගේ. ඇමරිකාවටත් එකම දුර, Tamanටත් එකම දුර. දුර දෙකක්ද Google Drive එකට මොනවා හරි අප්ලෝඩ් කරොත් ඇමරිකාවට දුරයි. ලංකාවේ ඉඳන් තමයි අප්ලෝඩ් කරේ. ලංකාව ළඟයි එහෙම නෑ. එතකොට හැම වෙලාවකදීම කාලය කියන තැන ඒ හිතට තියෙන ඒ අර්ථයනේ. දැන් ඔය නිවන අවබෝධ කරගන්නවා කියන තැනත් ඇහි නිවන් නැහැ, කනේ නිවන් නැහැ. ඇහ හට ගන්න මොහොතේදී ඇහි නිවන් නැහැ. ඔය මොහොතේදී මේ ටිකේදී මේකේ නිවන නැහැ. මේ ඇහැ තුල මාර්ගය උපදින්නෙත් නැහැ, සමුදය සත්‍ය උපදින්නෙත් නැහැ, මාර්ග සත්‍ය උපදින්නෙත් නැහැ. මෙතන තමයි මේ හිදසි තමයි මාර්ග සත්‍යයේද සමුදය සත්‍යයේද කියන තැන තීරණය කරන්නේ. එතකොට හැම වෙලාවකදීම මේ ගැන දක්වන ප්‍රතිචාරය මේක ඇති බවට ගත්තකම නිසා අපි තණ්හා කරන්නේ තියෙන දෙයකට. සමුදය සත්‍ය සම්පූර්ණව යොදාගන්නේ මෙතන. හැබැයි මෙතන නිරුද්ධ වුණ තැනක නැති දේ ඇති හැටියට අරගෙන. ඇහැ රූප දෙක නිරුද්ධ වුණ බව සාක්ෂාත් කරන්න යම් චිත්තචෛතසික ටිකක් වැය වුණොත්, එතකොට එයාට සම්පූර්ණ මේකේ Nirodhe ගෙනල්ලා දීලා. දැන් ඇති බවට ගත්ත අරමුණක් නැතිකම නිසා එයාට ඇලෙන්න දෙයක් නැති වෙල ලෝකේ. එයාට ගැටෙන්න දෙයක්වත් නැති වෙලා. මේ ටික සැපසහගත හෝ දුක්සහගත නෙවෙයි කිව්ව අන්න ඔය අර්ථය නිසා. මේක සම්පූර්ණම තමන්ගේ ජීවිතේ වුණ මට්ටමින් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කාලයේ වෙනසක් නැහැ කිව්වේ. දැන් මෙතන ඕක දකින්නකොට මේ ඇහැ රූප දෙකේ Nirodhe සාක්ෂාත් කරන්නේ මේ මොහොතේදී. ඒක Nirodhe සාක්ෂාත් කරන මොහොතේ වර්තමානය. එතකොට මේක අතීතනේ. මෙතනින් මෙහාට යම්තා ඇස් හටගෙන තිබුණා නම් යම් ඉරි ගොඩක් ගහන්න පුළුවන් නම් ආයතන ටිකේ ඉරි කොච්චර රවුමක් ගහගෙන ගියත් කල්ප කෝටි ප්‍රකෝටි ගණන් වෙන්න පුළුවන්. ඔක්කොම තිබුණු ධර්මතාවය තමයි මෙතනින් අවබෝධ කරන්නේ. කල්ප ගානක ඉඳලා කරපු කර්ම අහෝසි. මේ මොහොතේ හැපිරිසින් දැක්කේ. මේ කල්ප ගානක දැක්ක රූප වලත් එක්කම නේද මිදෙන්නේ. එකක්වත් ඇති බවට හම්බෙන්නේ නැහැ. මේ ජීවිතේ විතරක් නෙමෙයි. ඉතින් අහෝසි කර්ම වෙනවා කියන්නේ ඒකයි. ප්‍රතිසන්දි පිණිස ගෙනල්ලා දෙන්නේ නැහැ කර්ම. එතකොට හැම වෙලාවකදීම අපිට ගෙනල්ලා දෙන ලක්ෂණය හොඳට අවබෝධ කරගන්න මේ ඇහැ රූප ටිකේ අනිත්‍ය කියන තැන කතා කරන්න උත්සාහවත් වෙන්නේ ඔන්න ඔය වගේ ලොකු අර්ථයක් ඇතුව. ඒකට කොයි වෙලාවකවත් කිසිම කලක විස්තර කරද්දී හෝ මානසිකාරය කරද්දී පාදක කරගන්න එපා එළියේ තියෙන දේ ගැන. බලන්න එපා කියන නෙමෙයි, මානසිකාරය කියන දේ මාර්ගයේ සමහර වෙලාවට අපිට බලන්න ඕන වෙයි.
මේක කැඩිලා බිඳලා විනාශ වෙලා යන දෙයක් කියන එක. හැබැයි ඒක නිවන නෙමෙයි. නිවන දකින්න අවශ්‍ය නුවණක් නෙමෙයි ඒකෙන් උපද්දන්නේ. ඒකෙන් උපද්දන දේ ලෝකෙ තුල මේ ධර්මතාවය කැඩිලා බිඳලා යන දේ. මේ කතා කරන්නේ මේ මේසෙ නොහට ගන්න බවට ඇති ප්‍රතිපදාවක් ගැන මිසක මේසෙ කැඩෙන බව නෙමෙයි. මේසෙ කැඩෙන බව එකක්, මේසෙන් කැඩෙන්න මේසෙකුත් නොහට ගන්න බවට යන එක තවත් එකක්. මේ කතා කරන්නේ නොහට ගන්න යන බව. ඒ තුල උපදින නුවණ තමයි නිවනට උපකාරක ධර්මය. ඒකට අදාළ මූලික අර විදර්ශනා නුවණ උපදන්න අවශ්‍ය භූමියයි මේ කතා කරන්න කියලා මුලින්ම මතක් කළේ. කෝච්චිය දුවන්න අවශ්‍ය රේල් පීල්ල කියලා මේ නාම රූප දෙක මේ විදිහට මේකයි රූපේ කියලා දකින්න නැත්නම් දැන් විදර්ශනා කරන්න හදන්නේ මොන රූපෙද? එතකොට කෙනෙක් විදර්ශනා කරන්න හදන්නේ එක්ක අම්මා කරගත්ත රූපේ, තාත්තා කරගත්ත රූපේ, කුටිය වූ රූපේ, මේ තියෙන රූපේ විදර්ශනා කරන්න කොච්චර හැදුවත් වඳුර ගැන නම් හිතන්න එපා කිව්වා. වඳුර ගැන නොහිත ඉන්න යනකම් හිතලා තියෙන්නේ වඳුර ගැන. ඔය රූපේ ගැන කොච්චර බලන්න ගියක් බලලා තියෙන්නේ අම්මා වුණ රූපේ ඇත්ත. වැඩක් නෑ අම්මා ඉඳලාමයි. ඒක නිසා හැම වෙලාවකදීම අම්මගේ ඇත්ත බලන්න එපා. ඇහි නිරෝධය දකින්න. විදර්ශනාව ගැන කතා කරනවා නම්, භාවනාව ගැන කතා කරනවා නම් අම්මා හම්බුන තැනක මේ වගේ ධර්මතා ටිකකුයි කියන තැනක් ගැන බලන්න අවශ්‍ය නම් ඒක පාදක කරගන්නකොට අපිට වචන ටිකෙන් ওই විදිහට කතා කරාට අර්ථය යොදා ගන්න එපා. අම්මා ඉන්නවා කියලා හිතන තැනක මේ වගේ ධර්මතා ටිකක් කියලා හින්න. ඇහැ රූප දෙක පිරිසිදු දකින්න කොටින්ම ඒ අම්මව පණවන්න හදාගන්න තැන නැති වෙන විදිහට මානසිකාරය පවත්වන්න. ඒකට අවශ්‍ය දැනුම, ඒකට අවශ්‍ය කාරණා ටිකයි මේ විදිහට මේ ගෙනල්ලා දෙන්නේ රූපකාණ්ඩය තුළ. එතකොට මේ ටිකේ විශේෂ දේ හැටියට හොඳට මතක් කරගන්න ඇහැ රූපෙට වැය වුණ බව, රූපේ ඇහැට වැය වුණ බව, මෙන්න මේ කාරණා ටිකට ගෙනල්ලා දීපු මේ අර්ථය ගැන, මේ ඇහෙන්තර රූපෙත්, රූපෙන්තරව ඇහත් පණවන්නේ නැති බව. එතකොට අපිට තියෙන ලොකු විපල්ලාසයක්, ලොකු දෙයක් මේකෙන් දුරු කරගන්න මේ කිව්වේ. ඒ විපල්ලාසයේ ඒ සංඥාව තමයි අපිට ඔය මේ ඇහැ නැති වුණත් රූප තියෙනවා දකින්න පුළුවන් කියන ওই මානසිකාරය, ඔය ධර්මයේ දුරු වෙන්න ඕනේ. ඒක අපේ ආශ්‍රවය. ඔයක තමයි කාම භවය. දකින්න පුළුවන් ওই රූප තියෙනවා. ලේසි ඇලීමක් ඔය ඇලීම. මේ තියනවා කියලා ගත්තකම වර්ණ සටහන තියනවා කියලා හිතනකම ඔක ලේසි ඇලීමක් නෙමෙයි. ඔක මහා බරපතල ඇලීමක්. ගලවනවා කියන එක ලේසි නෑ. ඔක නිරෝධය පෙන්නනවා කියන එක. ඔච්චර ඉක්මනට පෙන්නුවොත් තමයි පුදුම. ඒක නිසා හොඳට මානසිකාරය හැම වෙලාවකදීම ඔන්න ඔය කාරණාව පෙන්වන විදිහට පවත්වන්න. ඇති දේ මතක පතිත කරන්නේ නැතුව ඔය ධර්මතාවයට. එතකොට මේ මානසිකාරේ ක්‍රමක්‍රමයෙන් මුහු කරනවා. අද පැය ගාණක් කරලා වෙන්න පුළුවන් මේ නුවණ උපදින්නේ. මේ අපි කලින් කතා කරලා තියෙන මානසිකාරය සහ නුවණ කියන කාරණා දෙක. මේ නුවණ උපදින්නේ අද පැය ගාණක් මානසිකාරය කරලා වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ දවසේ ඕනේ නැහැ මේ පැය ගාණම කරන්න. ඊට ටිකක් හරි අඩුවෙන් ඔයගොල්ලෝ මේ නුවණ භාවිත කරනවා. අඩුම තරමේ දවසකට වැඩි ඕනේ දේවල් 10ක හම්බෙන ඇති බවට හම්බෙන අරමුණු 10ක් අරගෙන ඇහැ රූප දෙකේ නිරෝධය සාක්ෂාත් කරන විදිහට මානසිකාරය පවත්වන්න. සතියක් යනකොට කොච්චර ඉක්මනට මොහොතකට ඒකට හිත තියන්න පුළුවන් වේද කියලා බලන්න. අර රළු වශයෙන් ඇති වෙන ආශ්‍රව කොටස් කොච්චර ගෙවේවි කියලා බලන්න. ඒක නිසා අන්න ඒ මට්ටමට ඒකට අදාළ කාරණා ටික මේ කතා කරන්නේ. කියන්නේ හැමදාම ගොඩක් වෙලාවට මතක් කරන දේ රූපකාණ්ඩය කියලා අපි පොත අරගෙන කතා කරාට මේ ජීවිතේට යෙදෙන තැනත් එක්කමයි කතා කරන්නේ. අපිට තියරියක් නීතියක් ඉගෙන ගත්ත කියලා වැඩක් නැහැ. අපේ ජීවිතේ වැඩෙන තැන ඕනේ අපි ඉගෙන ගන්න. කොතෙන්ටද යෙදෙන්නේ කියලා. අපි සූත්‍රයක් ඉගෙන ගත්ත කියලා වැඩක් නැහැ. මේක ජීවිතේ යෙදෙන තැන ඕනේ ඉගෙන ගන්න. ඔන්න ඔය ටිකින් මේක ජීවිතේ යෙදෙන්නේ ඔය අර්ථයට හිත ගන්න. දුක්ඛ සත්‍ය පිරිසිදු දැකිය යුතුයි කිව්වේ ඒකයි. ඔය ටික පිරිසිදු දැක්ක යුතු ටිකක්. ඔක ප්‍රහාණය කළ යුතු දේ නෙමෙයි. ඔය මත තමයි දුක කියන දේ ගොඩනගන්නේ. ඔය දුක්ඛ සත්‍ය මත මේ දුක්ඛ සත්‍යයට අදාළ ටික. ඔක පිරිසිදු දකින්න. එතකොට දුක කියන දේ නොහට ගන්න බවට යයි. ඒක නිසා එහෙනම් කාලෙත් ඉවරයි. හැමෝම ඒ සඳහා උත්සාහවත් වෙන්න. අපි ඊළඟ දවසේ අනික් කාරණා ටික